ආයුබෝවන් සුබ උදෑසනක්. අද සඳුදා දවස සතියක ආරම්භයක් ඒ වගේම අලුත් දවසක්. ඔබ මොහොතක් හිතලා බැලුවද මේ තමයි මාර්තු මාසේ අන්තිම සඳුදා දවස. තව දවස් අද සඳුදා අඟහරුවාදා බදාදා. ඒ කියන්නේ 31 වෙනිදා පහ වෙනකොට අපි අලුත් මාසයකට මුහුණ දෙනවා. අලුත් මාසයකට සූදානම් වෙනවා මේ වෙනකොටත්. අප්‍රේල් මාසේ. ඒ කියන්නේ තරමක් අපි කාර්ය බහුල වෙන අපි වැඩිපුර බලාපොරොත්තු තියාගෙන ඉන්න අපි සතුටු වෙන්න බලාගෙන ඉන්න මාසයක්නේ අප්‍රේල් මාසය කියන්නේ. අපිට ගිය අවුරුද්දේ නම් ඒ සතුට ටිකක් නිදහසේ භුක්ති විඳින්න බැරි වුණා. අපි ගෙවල් වලට හිර වුණා. මුළු ලෝකෙටම බලපාපු වසංගත තත්වයක් නිසා. ඉතින් දැන් අපි ඔන්න මේ අවුරුද්දේ 2021 අවුරුද්දේ අප්‍රේල් මාසෙට එහෙමත් නැත්නම් සිංහල හින්දු අලුත් අවුරුද්දට සූදානම් වෙන කාලෙ මේ අපිට අලුත් හැඟීම් දැනීම් දැනෙන අපි නැවුම් වෙන අපි සූදානම් වෙන සිංහල අවුරුද්ද අපේ හිතට දැනෙන කාලයක් මේ ගත වෙන්නේ. නිසා අරුණෝදයෙන් ජයමකට සජීවී වැඩසටහනින් අද දවසේ අපි තීරණය කරා ඔබේ ජීවිතයට හරවත් දේ හැමදාම එකතු කරනවා වගේම මේ කාලෙට බොහොම ගැළපෙන කතා කළ යුතු මාතෘකාවක් පිළිබඳව අද දවසේ කතා බහ කරන්න. ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා අද දවසේ අපේ වැඩසටහනට ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සුනිත්‍රා හීන්කෙන්ද මහත්මියට ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ඔබතුමියව පිළිගන්නවා. දැන් මම අද දවසේ බොහොම වැදගත් කාරණාවක් කතා කරනවා කියලා කිව්වට අපි කතා කරන්නේ මොනවා සම්බන්ධයෙන්ද කියලා සුනිත්‍රා මහත්මිය මම සඳහන් කළේ නැහනේ. ඒ නිසා මේ අපි මෙහෙම පටන් ගමු කතාව. දැන් මම ආරම්භයේදීම කිව්වා අපි ඔන්න දැන් සිංහල අවුරුද්දට ලෑස්ති වෙනවා කියලා. ඒ වගේම මම මතක් කිරීමක් කළා පසුගිය අවුරුද්දේ මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා අපිට සිංහල අවුරුද්ද බොහොම මේ නිදහසේ සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා. ඔන්න දැන් අපි පාරට බහිනකොට පාර තොටේ මග තොටේදී අපි දකිනවා සිංහල අවුරුද්ද සඳහා මේ ඇඳුම් පැළඳුම් ගන්න බඩු පාඩන ආදිය ගන්න ඔන්න අපේ මේ පිරිස එළියට බහැලා ඉන්නවා මග තොටේ සෙනඟ අපිට මේ දකින්න ලැබෙනවා. ඇත්තටම කොරෝනා ඉවරද? ඒක තමයි තියෙන ප්‍රශ්නේනේ. දැන් ඔබම කිව්වා අපිට ගිය අවුරුද්දේ නිදහසේ අපේ අවුරුද්ද සමරන්න බැරි වුණා කියලා. දැන් මේ අවුරුද්දේ අපි මේ උත්සාහ කරන්නේ නිදහසේ අපේ මේ අවුරුද්ද සමරන්නද කියන ගැටලුව ඇත්තටම තියෙනවා. මොකද බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි හරි නිදහස්. දැන් කොරෝනා ඉවරයි. එන්නතත් ලංකාවට ආවා. කීප දෙනෙක් එන්නතත් ගත්තා. ඒ නිසා ඇත්තටම අපිට පාරට බැස්සහම හිතෙනවා කොරෝනා කියලා ප්‍රශ්නයක් ලෝකේ තිබුණාද ලංකාවේ තිබුණාද කියලා. ඒ තරමටම ජනතාවට මේ වෙනකොට කොරෝනා පිළිබඳව අමතක වෙලා තියෙනවා. ඇත්තටම අපි මේ කාලය තුල නැවත ඒ කියන්නේ කොරෝනා ලංකාවට එනකොට අපි කතා කරන්න පටන් ගත්තේ කොයි ආකාරයෙන්ද? ඒ විදිහටම දැන් අපිට කතා කරන්න සිදු වෙනවා මේ උත්සව සමයත් එක්ක. අපි සිංහල ජාතියක් විදිහට බෞද්ධ ජනතාවක් විදිහට අපිට වැදගත්ම අවුරුද්දේ වැදගත්ම දවස් ටිකක් තමයි මේ වෙසක් පොසොන් අවුරුදු කියලා කියන්නේ. එතකොට පහුගිය කාලේ අපි දන්නවා අපිට අපි හැමෝටම මේක මග හැරුණා. තිබුණා අපේ වසංගත තත්ත්වෙ හින්දා. නමුත් මේ වෙනකොට මරණ ගාන අඩු වෙනකොට එහෙම නැත්නම් රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය අඩු වෙනකොට PCR පොසිටිව් වෙන ප්‍රමාණය අඩු වෙනකොට ජනතාවට හිතෙන්න පුළුවන් දැන් අපි කොරෝනා වලින් නිදහස් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ පෙර ජීවිතය අපිට ගත කරන්න පුළුවන් කියලා. ඔබ දන්නවා මේ වෙනකොට 90000කට වැඩි ප්‍රමාණයක් අපිට මේ වෙනකොට ලංකාවේ වාර්තා වෙලා තියෙනවා රෝගීන් සමස්ත සංඛ්‍යාව මරණ 550කට වැඩි වාර්තා වෙලා තියෙනවා. එතකොට අපි මේ தත්ත්වේ පටන් ගත්තේ ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට එකෙන් දෙකෙන්නේ. ඔබට මතක ඇති පළවෙනි රෝගියා හම්බුණාට පස්සේ මේක කොහොමද ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ කියලා. අද වෙනකොට අර මැද කාලේ වෙනකොට රෝගේ ව්‍යාප්ත වෙන්න ආරම්භ වෙලා අවුරුද්ද මැද වෙනකොට ලොකු ව්‍යාප්තියක් අපිට දකින්න ලැබුණා. මේ වෙනකොට යම්කිසි අඩුවීමක් එක්ක ජනතාවට හිතෙන්න පුළුවන් දැන් කොරෝනා ගැන කතා බහ කරන්නේ ප්‍රශ්නයක් නෑ. මොකද අපි පාරට බැස්සට පස්සේ ජන ජීවිතය සම්පූර්ණ පෙර පරිදි තමයි මිනිස්සු ගත කරන්නේ. නමුත් අපිට මෙහෙම කියලා අපිට සතුටු වෙන්න බෑ. මෙහෙම කියලා පෙර විදිහටම අපිට මේ අවුරුදු සමරන්න බෑ. හේතුව අපිට බොහෝ සීමා මායිම් දාගන්න සිද්ධ වෙනවා. මේ රෝගය නැවත මතුවීම වළක්වා ගන්න. මොකද ලොකු අවදානමක් තියෙනවා.
මේ වෙනකොට රෝගීන් රෝහල් වල ප්‍රතිකාර ලබනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සැකසහිත පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම අපි දන්නේ අපේ සමාජය තුළ කොහේ රෝගීන් අපිට හමු වෙනවද කියලා. හේතුව ඔබ දන්නවා රෝග ලක්ෂණ නැතුව 80%ක් පමණ රෝගීන් ඉන්නවා. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතුව. ඒ නිසා කොයි මොහොතේ අපි රෝගියෙක් බවට පත් වේද කියලා කියන්න බෑ. ඒ නිසා ලොකු අවධානමක් තියෙනවා මේ උත්සව සමයේ ඔබ දකින්න ඇති මොන තරම්නම් ජනතාව පොරකකා සාප්පු සවාරි යනමද කඩවල් වලට යනමද ඔබ දන්නවා ඇති දැකලා ඇති. ඒ වගේම ගොඩාක් අර සීමා මායි දාපු සෞඛ්‍ය පුරුදු ඔක්කොගෙම එහාට ගිහිල්ලා මලගෙවල් වලට රැස් වෙනවා, මගුල් ගෙවල් වලට රැස් වෙනවා. ඒ වගේම තමන්ගේ ආගමික කටයුතු සඳහා සෙනග බොහෝ වෙලාවට එකතු වෙනවා. සියල්ලම අමතක වෙලා තියෙනවා. ලොකු අවදානමක් තියෙනවා. අවුරුද්ද කාලා ඉවර වෙනකොට රෝහල් පිරෙන්න පුළුවන් සමහර වෙලාවට. අනේ දැන් ඔබතුමියගේ මේ පිළිතුර තුළම තිබුණානේ දැන් එන්න තාපු නිසා ඔන්න අපි හිතාගෙන ඉන්නවා කොරෝනා ඉවරයි දැන් සියල්ල විසඳුණා කියලා. නමුත් ඒක එහෙම නෑනේ. මේ එන්නත සහ එන්නත් කරණය පිළිබඳ සහ ඒ සමාජගත වෙලා තියෙන කොහොමද කියන කාරණාවත් අද දවසේ යම් ප්‍රමාණිකින් අපි වැඩිපුර කතා බහ කළ යුතුයි. ඔබ දන්නවා ලංකාවට පළමුවෙන්ම එන්නත ආවට පස්සේ එන්නත ලබා දුන්නේ යම්කිසි තෝරාගත්ත කණ්ඩායම් කීපයක් සඳහා. කියන්නේ රෝගීන් එක්ක නිතර ගැටෙන ඒ සේවාවලට යොමු වෙන ඉදිරිපෙළ කණ්ඩායම් වලට තමයි එන්නත පළමුවෙන්ම ලබා දුන්නේ. ඊට පසුව එන්නත් ආපු පිළිවෙලට යම්කිසි කණ්ඩායම් වලට අවුරුදු 60ට වැඩි එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ ඒ වගේ යම් කණ්ඩායම් ආවරණය කරන්න පටන් ගත්තා. නමුත් ඔබ හිතන්න මේ වන විට අපි කී දෙනෙකුටද එන්නත් කරණය කරලා තියෙන්නේ? අනිත් කාරණේ තමයි මේ එන්නතේ එන්නත් දෙකක් ලබා දෙන්න ඕනේ. තාම පළවෙනි වටේ විතරයි මේ කණ්ඩායමටත් ගිහිල්ලා තියෙන්නේ. එන පොඩි සංඛ්‍යාවක් අපිට කෝටි 2කට වැඩි ජනගහනය ඉන්න රටේ. එතකොට අවුරුදු ළමයිට ගැබිනි මව්වරුන්ට ඒ අයට දෙන්නේ නැහැ. නමුත් අනිත් සංඛ්‍යාව ගත්තොත් මොනතරම් සංඛ්‍යාවකට එන්නත් කරණය කරන්න ඕනේද? අනිත් දේ තමයි අපි හැමෝම එන්නත් ලබා ගත්තත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිතර පෙන්වලා දෙනවා මේ එන්නත් ඩෝස් දෙකම ගත්තත් මාත්‍රා දෙකම ගත්තත් අපි අනිවාර්යයෙන්ම අනුගත වෙන්න ඕනේ. අපි පිළිපදින්න ඕනේ අපේ අර සෞඛ්‍ය පුරුදු ටික. එහෙම නැති වුණොත් අපිට එන්නතින්ම මේ රෝගේ වළක්වා ගන්න පුළුවන් කියන මතයට අපිට ඉන්න බෑ. නැවත ඒකයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකයේම ජනතාවට කියන්නේ. අර රෝග වළක්වා ගැනීමේ පිළිවෙත් දිගින් දිගටම අනුගමනය කරන්න එන්නතේ අපිට ලැබෙන ප්‍රතිඵල මෙන්න මේ ආකාරයි. කියන්නේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න, බෝවන ප්‍රමාණය අඩු කරගන්න, රෝගය ඇති වුණාට පස්සේ ඇති වෙන සංකූලතා අවම කරගන්න, ඒ වගේ ප්‍රතිඵලත් එක්ක අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න නම් එන්නත ලබා ගන්න ගමන් අපි අර සියලුම සෞඛ්‍ය පිළිවෙත් අපි අනුගමනය කළ යුතුයි. සුනිත්‍ර මහත්මිය දැන් අද දවසේ අපේ වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වැඩසටහන හරහා අද දවසේ අපි මේ අවබෝධ කරලා දෙන්න හදන්නේ මේ අවුරුද්දෙත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන්න එපා කියන එකද, ගෙවල් ඇතුළට වෙලා ඉන්න කියන එකද මේ කියන්නේ කියලා. නමුත් යම් කිසි මට්ටමකින් ගිය වසරට වඩා අපිට පොඩි සහනදායි සිතුවිල්ලක් ඇතිව මේ අවුරුද්දේ සිංහල හින්දු අලුත් අවුරුද්දට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. නමුත් ඔබතුමී පැහැදිලි කරපු විදිහටම ලොකු අවදානමකුත් තියෙනවා. එහෙමනම් මේ අවදානම යටතේ අපි කොහොමද අලුත් අවුරුද්දට සූදානම් විය යුත්තේ? ඔබ දන්නවා දැන් වසරක විතර කාලයක් අද වෙනකොටත් අපේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම දෙයක්ම අඩාලයි. මේ වෙනකොට ලෝකයේ සමහර රටවල් නැවත වහගෙන යනවා. විවෘත කරපු රටවල් නැවත වහනවා. ඒක ප්‍රදේශ වහනවා, සම්පූර්ණ රටවල් විදියට වහනවා. අනිත් එක තමයි තවවත් සමහර රටවල් වල මරණ සංඛ්‍යාව අඩු වෙලා නැහැ. රෝගීන් මතුවෙන සංඛ්‍යාව එහෙම නැත්නම් හඳුනා ගන්න රෝගීන් ප්‍රමාණය අඩු වෙලා නැහැ. එතකොට අපේ රටේ යම්කිසි සැනසීමක් තියෙනවා අපිට මරණ අඩු වෙලා රෝගීන් අඩු වෙලා එහෙම කියලා. මේ නිසාම තමයි අපිට හැමදාම මේ විදිහට යන්න බෑ. රටක් විදිහට ජනතාවක් විදිහට අපි යම් තැනකින් මේක පටන් ගන්න ඕනේ. ඒ නිසා තමයි ලෝකේම හඳුන්වා දුන්න ආකාරයට අපේ රටෙත් හඳුන්වා දුන්නේ මේ අපේ ජීවන රටාවත් එක්ක මේ පිළිවෙත් අනුගමනය කරමින් කොහොමද නව ජීවන රටාවකට අපි හුරු වෙන්නේ? අපි පාසලට ගියාම කොහොමද අපි හැසිරෙන්නේ අලුත් පිළිවෙත් එක්ක? ඒ වගේම රැකියාවට ගියාම
වෙනත් සාප්පු සවාරියකට ගියාම ජනගහනය ඉන්න තැනකට ගියාම අපි කොහොමද මේ නව ජීවන රටාවට හුරු වෙන්නේ? පහුගිය කාලේ ඔබට මතක ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිතර මේවට සර්කියුලර්ස් හදලා චක්‍ර ලේඛන හදලා ලිපි ලේඛන හදලා නිකුත් කරා ජනතාවට මෙන්න මේ විදිහට තමයි මේ සෞඛ්‍ය පණිවිඩ ඔබ පිළිපදින්න ඕනේ කියලා. එතකොට මේ නව ජීවන රටාවට අපිට හුරු වෙන්න පුළුවන් නම් ඒ පිළිවෙත් එක්ක අපිට අපේ රාජකාරිය එහෙම නැත්නම් අපේ ජන ජීවිතයේ සියලුම ක්‍රියාවන් අපිට කරගන්න පුළුවන් නම් අපිට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් රෝගේ බෝ කරගන්න නැතුව මේ වළක්වාගෙන අපිට ජීවත් වෙන්න. දැන් ගැටලුව තියෙන්නේ මේ නව ජීවන රටාව කියන එක අපි පිළිපදිනවාද කියන එකයි ගැටලුව තියෙන්නේ. අපි හැමෝගෙම වගකීම දරනවා නම් ඒ කියන්නේ මම මගේ සෞඛ්‍ය ගැන බලා ගන්නවා නම් ඒ වගේම මට රෝගේ වැළඳුනොත් තව කෙනෙකුට බෝ වෙන එක වළක්වා ගන්න මං කොහොමද හැසිරෙන්නේ? මෙන්න මේ කාරණා දෙක අපිට පිළිපදින්න පුළුවන් නම් ඒ අනුව අපේ පිළිවෙත් අනුගමනය කරන්න පුළුවන් නම් යම්කිසි මට්ටමකට අපිට අපේ පිළිවෙත් එක්ක අපිට සෞඛ්‍ය අපිට අපේ අලුත් අවුරුද්ද සමරන්න පුළුවන්. අර එපාම කියලා අපිට නීති දාන්න බෑ. මොකද මේක මිනිසුන්ගේ අවශ්‍යතාවය, ජනතාවගේ අවශ්‍යතාවය. මිනිස්සු හරි පීඩණයෙන් ඉන්නේ නේ. අපි අවුරුද්දක් තිස්සේ ලොකු පීඩනයකින් ආවේ. ඉතින් අපි ඒ සතුට බෙදා ගන්න ඕනේ. හැබැයි ඒ සතුට හැඟීම් දැනීම් ඒවා බෙදා ගන්න අර පිළිවෙත් එක්ක කොහොමද ඒ තැනට යන්නේ කියන එකයි ගැටලුවේ තියෙන්නේ. එන්නේ ඒ විදිහට අපේ හැසිරීම හදා ගන්න පුළුවන් නම් ඒ පිළිවෙත් එක්ක අපිට යන්න පුළුවන් නම් යම්කිසි සීමාවන් තුල අපේ සතුට බෙදා හදා ගන්න පුළුවන්. සුනේත්‍ර මහත්මිය දැන් මේ සමාජය තුළ අපි ජීවත් වෙනකොට මේ මගේ කනටත් ඇහිච්ච මේ වචන කීපයක් මේ සමහර විට අපිට කොරෝනා හැදිලා හොඳ වෙලත් ඇති අපි දන්නෙත් නෑ. ඕක ඔය කියන තරම් භයානක රෝගයක් නෙවෙයි. ඕක කොහොම සුව කරන්න අමාරු රෝගයක් නෙවෙයි. ඕක එච්චර ගණන් ගන්න තරම් දෙයක් නෙවෙයි කියලා නිතර අපිට සමාජයෙන් ඇහෙනවා විවිධ පුද්ගලයන් විසින් කියනවා. මේක මේ විදිහට අපිට බැහැර කරන්න බෑ නේද? අනිවාර්යයෙන්ම. ඔබ ඔය කියන කතාවට මම සම්පූර්ණ එකඟයි. ඔබ බලන්න බොහෝ වෙලාවට අපේ කාර්යාලවලට ගියත් ජනතාව අතරට ගියාම කතා කරන්න ගියාම කියන්නේ අයියෝ රෝග ලක්ෂණ මතුවෙන්නෙත් නෑනේ බොහෝ දෙනෙකුට. අපිට හැදිලා තියෙන්නත් පුළුවන්. ඕක මොකද්ද? දෙවෙනි කාරණේ. අපි ඉන්ජෙක්ෂන් එක අරන් ඉන්නේ. එන්නත අරගෙන ඉන්නේ. එහෙම කියලා කියන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මොන තරම් දක්ෂ රියදුරෙක් වුණත් ජීවිත කාලේ කිසිම දවසක ඇක්සිඩන්ට් එකක් නොවුන ඉතාමත් විනීතව රියපදවන රියදුරෙක් වුණත් තප්පරයකින් සිදුවෙන්න පුළුවන් හානිය කොච්චරද? එක තත්පරයකින්. තත්පරයෙන් 100%කින් මොනතරම් හානියක් සිදු වෙන්න පුළුවන්ද යම්කිසි වැරදීමක් සිදු වුණොත්. ඒ වගේ අපි හිතුවට අපිට හැදිලා තියෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් නැහැ. අපි එන්නත අරගෙන තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. නමුත් යම්කිසි තැනකදී වැරදීමක් සිදු වුණොත් තමන් රෝගියෙක් වෙනවනේ. තමන් නිසා තමන් අවට සිටින සියලුම දෙනා රෝගීන් බවට පත් වෙනවනේ. ඔබ දන්නවා මේ වෙනකොට කොවිඩ් ආසාදිත පුද්ගලයෝ රෝගයට ගොදුරු වුණු පුද්ගලයන්ගේ බොහෝ සංකූලතාවයන් මතුවෙනවා සුව වුණාට පස්සේ. එතකොට අපි රෝගය හදාගෙන අපි සමහර වෙලාවට අපිට හැදිලා සුව වුණා කියලා කියන්නේ අපි දන්නේ අපේ ඒ රෝගය නිසා ඇතිවන සංකූලතා අද හැදෙයිද හෙට මතුවේද තව අවුරුදු ගාණක් ගිහිල්ලා මතුවේද කියලා. එතකොට ඇයි එවැනි අවදානමක් අපි ගන්නේ රෝගේ බෝ කරගෙන? මේ අපිට ඉතා පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක් නෙමේක. කියන්නේ අපේ චර්යාව හොඳට සෞඛ්‍ය සම්පන්න චර්යාවට අපිට අනුගත වෙන්න පුළුවන් නම් හුරු වෙන්න පුළුවන් නම් අපිට මේකෙන් වැළකීලා අනික් අයත් වළක්වා ගන්න පුළුවන්. දැන් අපේ අවධානය කොරෝනා කෙරෙහි යොමු වෙලා තියෙනකොට තවත් විශාල රෝග ප්‍රමාණයක් සමාජය තුළ පැතිරෙන්න සහ පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා. අපිට ඒ ගැන අමතක කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම. මං හිතනවා අපි එතෙන්ට යන්න කලින් පොඩි මතක් කිරීමක් මං කරන්න කැමති. නැවතත් මේ කොරෝනා රෝගයෙන් මේ කාලය තුල මේ උත්සව සමයේදී මේක වළක්වා ගන්න. යම්කිසි කෙනෙකුට තියෙනවා නම් මේක පැතිරීම වළක්වා ගන්න. Tamanne රෝගේ ගන්න නැතු ඉන්න අපි කොහොමද මේ උත්සව සමයේදී හැසිරෙන්න ඕනේ? ඒක ගැන මම පොඩි මතක් කිරීමක් කරන්න. අපි ප්‍රධාන වශයෙන් කියන්නේ මාස්ක් එකක් මුවවැස්මක් නිවැරදි විදිහට දාන්න. දෙවෙනි කාරණේ තමයි තමන්ගේ දුර පවත් පුද්ගලයන් දෙන්නෙක් අතර තියෙන කායික දුර
ශාරීරික දුර. එහෙම නැත්නම් ෆිසිකල් ඩිස්ටන්ස් එක කියලා කියන අපි මේක පවත්වා ගන්න. එතකොට ලෝකේ වෙන රටවල් මීටර අඩි 6ක් තියාගන්න කියනවා. අපි අඩුම තරමින් කියන මීටරයක්වත් දුර තියාගන්න. මොකද ඔබ දන්නවා මේක කහිනකොට කතා කරනකොට කිවිසිනකොට මේ විස බීජ පිට වෙනවා රෝගියෙක්ගෙන්. මට රෝගේ තියෙනවා නම් මගෙන් එළියට පිට වෙනවා. මීටරයක් විතර දුරින් ඉන්න කියලා කියන්නේ අර අවදානම අඩු වෙනවා තමන්ගේ ශරීරයට වෙනහළු තුලට මේක ඇතුල් වෙනවා. අනික් කාරණේ කියනවා අත් දෙක නිතර සෝදා ගන්න. අත් දෙක සබන් දාලා නිවැරදි ක්‍රමයට නිතර සෝදන්න. එහෙම නැතිනම් සැනිටයිස් එකක් භාවිතා කරලා නිතර නිතර අත් දෙක පිරිසුදු කරගන්න කියලා කියනවා. එතකොට මේ කාරණා තුනනේ කියන්නේ. ඔබ බලන්න එළියට බැස්සට පස්සේ අපිට අත් දෙක සෝදන එක නිතර පේන්නේ නැහනේ. මොකද අපි එතන රැඳෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි වාහනයක යනකොට වෙන්න පුළුවන්. මගතොටේදී වෙන්න පුළුවන්. මාස්ක් එක දාන පිළිවෙල බලන්න ඔබ. බොහෝ දෙනෙකුගේ ඉස්සර තිබුණේ මුවේ මාස්ක් එක දැන් තියෙන්නේ නිකටේ. කතා කරන්න අපිට පුළුවන් මාස්ක් එක දාගෙන. අපිට මාස්ක් එක දාගෙන ඕන වැඩක් කරන්න පුළුවන්. නමුත් කතා කරන වෙලාවට නිකටට අදිනවා මාස්ක් එක. එහෙම කරන්න ඕනේ නැහැ. නිමෙරදිව මාස්ක් එක දාන කීයෙන් කී දෙනාද අපේ සමාජය තුල ඉන්නේ. අපේ ජනතාවගේ ඉන්නේ. ඔබ බලන්න වැඩි හරියක් මාස්ක් එක පහලට දාගෙන ඉන්නේ. අනිත් කාරණේ බොහෝ දෙනා සමහරට කාර්යාලවල වෙන්න පුළුවන් පාටියක් දාන වෙලාවට වෙන්න පුළුවන්. මාස්ක් එක නැතුව මාස්ක් එක බෙල්ලේ එල්ලගෙන නිකට දාගෙන තව ෆොටෝ අරගෙන ජනමාධ්‍ය තුලත් මේවා ෂෙයා කර ගන්නවා. දැන් මේව බලන අනික් අයට මේ යහපත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා ඉන්න කණ්ඩායම වලටත් මේ දෙන පණිවිඩය මොකද්ද? ප්‍රශ්නයක් නෑ. සමහර වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. ඒ රෝගය පිළිබඳව හොඳටම දන්න පුද්ගලයෝ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් යම්කිසි අධ්‍යාපන මට්ටමක් තියෙන කාර්යාලවල වැඩ කරන කණ්ඩායම් වෙන්න පුළුවන්. එතකොට අපි අතර ඉන්නවනේ විවිධ කණ්ඩායම්. අපි දෙන පණිවිඩය කොයි ආකාරයෙන්ද බාරගන්නේ? ඉතින් අපි හැම වෙලාවම උත්සාහ කරන්නේ අපි කැමතිදී කවුරු හරි දෙනවා නම් අපි ඒක ග්‍රහණය කරගන්න ඉක්මනට කැමතියි. ඒ නිසා එවැනි පණිවිඩ ඉතා ඉක්මනින් ජනතාව අතරට යනවා. එතකොට මාස්ක් එක මම කතා කරේ එවැනි මැසේජස් යවන එක අපි වළක්වන්න ඕනේ. අනික හැකි තාක් හැම වෙලාවෙම තමන් මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ. මාස්ක් එක අනික ඔබ දැකලා ඇති මාස්ක් එක දාගන්න කිව්වට මොන තරම්නම් මාස්ක් එකේ කුණු ගෑවිලා තියෙනවද පාරවල් වල බලන්න යනකොට. සර්ජිකල් මාස්ක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෙදි මාස්ක් එකක් වෙන්න පුළුවන්. අනික අපි දකිනවා කාර්යාලවල තැන තැන තියෙනවා ගලවලා මේස උඩ වෙන්න පුළුවන්, පුටුව උඩ වෙන්න පුළුවන් මාස්ක් එක. සමහර ලාට ගෙවල් වල මාරු කරගෙන දාන්නත් ඕක පුළුවන්. දැන් මේක දැන් අපි අවුරුද්දක් එකමාරක් තිස්සේ අපි දැන් කතා කරනවානේ නිවැරදිව මාස්ක් එකක් දාන්න. රෙදි වලින් හදාගත්ත මාස්ක් එකක් නම් විනාඩි 15ක් ඉස්සක් හොඳට සබන් වතුරේ පොඟවලා තියලා හොඳට සෝදාගෙන වියලා ගන්න. නැත්තම් අයන් කරගන්න. ඊට පස්සේ මාස්ක් එක පාවිච්චි කරන්න. අද දාපු එක හෙටත් දාගෙන යනවා. අනිද්දාත් දාගෙන යනවා. මේක අපිරිසුදු වෙන වාරයක් ගානේ කොවිඩ් විතරක් නෙමෙයි. වෙනත් රෝගත් ඒ පුද්ගලයාට ඉන්න පුළුවන්. ඒ නිසා පළවෙනි දේ පිරිසිදු මාස්ක් එකක් දාන්න. මාස්ක් එක නිවැරදිව පළඳින්න. බෙල්ලේ කරේ හැමතැනම එල්ල ගන්න නැතුව. ඒ වගේම තමයි නිතර මාස්ක් එක උස්සනවා, මාස්ක් එක හදනවා, මාස්ක් එක පැලඳගෙන අතේ තියෙන ඔක්කොම විස බීජ මාස්ක් එකේ ගෑවෙනවා. ඒක හැමතැනම ගිහිල්ලා තියෙනවා. එහෙනම් තමන්ගේ මාස්ක් එක තමන් හරි විදිහට පරිහරණය කරන්න, පාවිච්චි කරන්න. දෙවෙනි කාරණේ හැම වෙලාවෙම ඔබ හිතන්න පුළුවන් මේ මගේ යාළුවා, මේ මගේ හොඳම මිත්‍රයා, මේ මගේ ළඟම නෑදෑයා ගිහිල්ලා ලං වෙලා කරට අත දාලා වෙනදා විදිහට මේ සම්බන්ධතාව පවත්වනවා. ඒවට පොඩි සීමා මායිම් අපි දාගන්න ඕනේ. අපි දන්නේ නැහැ මේක. අපි කෙනෙක්ව කොන් කරනවා, පිළිකුල් කරනවා ඒක නෙවෙයි මෙතන කියන්නේ. මේ රෝගයෙන් වැළකෙන්න අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. ඒ නිසා හැකිතාක් හැම අවස්ථාවකම අර දුර පවත්වාගෙන යන්න දැන් ඔබ දකිනවා. සාපු සවාරි ගියාම ඔක්කොම යනම ඇතුළට අත හොදන්නෙත් නෑ, සැනිටයිසර් ගන්නෙත් නෑ, ඩිස්ටන්ස් එකක් නෑ. මේ දවස්වල ගිහිල්ලා රෙදි මාරු කරනවා, රෙදි බලනවා, පිටෝන් කරනවා, තෝරනවා. දැන් බලන්න මොනතරම් අවදානමක් අපිට තියෙනවද කියලා. ඩිස්ටන්ස් එක පවත්වා ගැනීම. අනික තමයි දෑත් පිරිසුදු කරගන්න එක. මොනතරම්නම් බඩු තෝරන්න ගිහිල්ලා බඩු අපි අල්ලනවද කඩේට ගිහිල්ලා. එතකොට අපේ අතේ තිබුණොත් විස බීජ අපි හැමෝටම දීලා ඉන්නේ. එහෙම නැත්නම් එතනින් අපි අරගෙන ඉන්නේ. ඒ කාරණා තුන අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. නිවසින් එළියට යනකොට සැනිටයිස් එකක් අරන් යන්න.
එහෙම නැත්නම් සබන් කෑල්ලක් බෑග් එකේ දාන් ගියත් කමන්නේ වතුර තියෙන තැනකදී අතේ හොදා ගන්න. නිවසට ආවට පස්සේ අර අපි කිව්ව විදියට තමන්ගේ ඇඳුම් පැළඳුම් ඉවත් කරන්න. අපි දන්නේ නැහැ කොතනින් අරන් එනවද කියලා. අනික සෙරෙප්පු දෙක ගෙදරට එනකොට සෙරෙප්පු දෙක එළියෙන් ගලවලා තියන්න. අර පරණ පුරුදු ටික නැවත මේක කරන්න ඕනේ. අනික විශේෂම දේ තමයි ඔබ දැකලා ඇති තමන්ගේ කාර් එකේ ගියත් දොර ඇරලා වීදුරු ඇරලා පාර මැද්දට කෙල ගහනවා. බස් වල ගියාම ඔබ බලන්න බස් වල යනකොට වාහනයක් යන්න බෑ පාර අයිනේ. පුද්ගලයෙකුට පදික වේදිකාවේ යන්න බෑ. බස් එකේ ඉඳලා කෙල ගහනවා. අපේ රියදුරු මහත්තුරු වතුර බෝතලේ කටේ ගහගෙන කට හොදලා පාරට දානවා යනින් ගම. ඔබ දැකලා ඇති. දැන් මේම අපේ විනය පිළිබඳ ප්‍රශ්නයක් නේ. අපේ විනය හරියට අපිට හදාගන්න පුළුවන් නම් ස්වයං විනය කියන එක තියෙනවා නම් අපිට මේ රෝග වළක්වා ගන්න එක තරම් ගැටලුවක් නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේ මම සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. එහෙම නැති වුණොත් අවුරුදු කාලා ඉවර වෙනකොට අපිට ලොකු ප්‍රශ්න ගොඩකට නැවතත් මුහුණ දෙන්න සිදු වෙවි. ඔව් අපි තවදුරටත් අවධානය යොමු කරන්න ඕනේ කොරෝනා පිළිබඳව. මම මේ ඔබෙන් යම් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. කොරෝනා සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්නකොට සමාජයේ පැතිරෙන වෙනත් ලෙඩ රෝග අපිට අමතක වෙලා නේද දැන්? අනිවාර්යයෙන්ම. දැන් අපි කොරෝනා ගැන කතා කරන්න පටන් ගන්නකොට අපි කිව්වා කොරෝනා බෝ වෙන්නේ ශ්වසන පද්ධතිය හරහා බෝ වෙන රෝගයක්. අපි ආස්වාස ප්‍රාස්වාස කරනකොට තමයි මේක අපේ ශරීරයට ඇතුල් වෙන්නේ කියලා. ඔබට මතක ඇති පහුගිය දවස්වල අපි ක්ෂය රෝග දිනය, ජාතික ක්ෂය රෝග දිනය, ලෝක ක්ෂය රෝග දිනය සැමරුවා. එතකොට ශ්වසන මාර්ගයෙන් බෝ වෙන රෝග ගොඩාක් තියෙනවා. දැන් අපි කොවිඩ් ගැන කතා කරන්න පටන් ගත්තේ වසංගතයක් නිසානේ. මේ වගේ වසංගත තවත් අපි අතර තියෙනවා. මරණ දවසින් දවස වැඩි වෙනවා. රෝගීන් වෙන සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපේ අවධානය කොතරම් මේවට යොමු කරනවාද කියන එකයි ප්‍රශ්නේ. දැන් අපි මේ ගැන කතා කරන්නේ නිතර මේ මරණ ගැන කතා කරන්නේ ලෝකෙම පවතින වසංගතයන් නිසා. නමුත් ඔయిత වැඩිය දවසකට මරණ සිදුවන තව කොච්චර රෝග තත්ත්වයන් අපි අතර තියෙනවද? මම ඒකෙන් කියන්නේ කොවිඩ් ගැන නොසලකා හරින්න කියලා. මේ අපි සෞඛ්‍ය කියන මාතෘකාව ගැන කතා කරනකොට ඒ හැම සෞඛ්‍ය ප්‍රශ්නයක් දිහාම අපි නැවත බලන්න ඕනේ. අපේ අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ලංකාවේ ක්ෂය රෝගය කියන එකත් ඒ වගේම ලාදුරු ලෙප්‍රසි කියලා කියනවා අපි. මේ රෝග දෙකත් බෝ වෙන්නේ ශ්වසන මාර්ගය හරහා. පහුගිය කාලේ මම අර කිව්ව විදිහට සැමරුවා ක්ෂය රෝගය සාමාන්‍යයෙන් අවුරුද්දකට අලුත් රෝගීන් 8000ක් 9000ක් හැම අවුරුද්දකම ක්ෂය රෝගීන් අපිට හමු වෙනවා. සොයා ගන්නවා. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙනවා ජාතික ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරයක් තියෙනවා. ඒතර මේකෙන් ලංකාව පුරාම රෝගීන් හඳුනා ගන්නවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා 8000ක් 9000ක් නෙමෙයි 13000ක් පමණ අපි අවුරුද්දකට සොයාගත යුතුයි. ඒ කියන්නේ තව රෝගීන් සංඛ්‍යාවක් අපි අතර ඉන්නවා. දැන් මේ ශ්වසන රෝග මේවා. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝග. එතකොට හිතන්න 8000ක් 9000ක් හොයාගනිද්දී 13000ක් අපි අතර ඉන්නවා නම් තව කීයක් අපි අතර ඉන්නවද සොයාගත්තේ නැති ලෙඩු. එතකොට අවුරුද්දක් පාසාම ඒ ප්‍රමාණය නැවත වැඩි වෙනවනේ. දැන් අපි 9000ක් කිව්වොත් 13000ක් කියනවා නම් සොයාගන්න. තව කීයද 4000. එතකොට හැම අවුරුද්දකම 4000ක් අපි හොයාගන්නේ නැහැ කියන්නේ ඔය 4000 අපේ සමාජයට එකතු වෙනව නේද ඔය රෝගීන් ප්‍රමාණය. ඒ එකතු වීමත් එක්ක ඒ රෝගීන්ගෙන් මොනතරම් ප්‍රමාණයක් තව බෝ වෙනවද අනික් අයට. තව රෝගීන්, ඒ කියන්නේ මේක ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක්. කහිනකොට, කිවිසෙනකොට පිටවන බිඳිතිත් එක්ක තමයි මේ විස බීජ පිට වෙන්නේ. එතකොට ළඟ ඉන්න අයට මේක බෝ වෙන්න පුළුවන්. හිතන්න එතකොට කාලයක් යනකොට එවැනි රෝග තත්ත්වයන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව කොපමණද? අනිත් එක තමයි ලෙප්‍රසි. ලෙප්‍රසි එහෙම නැත්නම් ලාදුරු කියලා කියන්නේ මේ ආකාරයෙන්ම බිඳිති මගින් බෝ වෙන රෝගයක්. ඒකට සාමාන්‍ය අවුරුද්දකට 2000කට කිට්ටු වෙන ප්‍රමාණයක් එවැනි රෝගීන් හොයා ගන්නවා. ඔබට මතක ඇති ලාදුරු කියලා අපිට රෝහලක් තියෙනවා. ඉස්සර ඒ රෝගීන් වෙනමම දාලා හිටියා. නමුත් මේ රෝග දෙකම නිට්ටාවට සුව කරන්න පුළුවන්. හැබැයි කලින් මේව හඳුනා ගන්න ඕනේ. කලින් හඳුනාගත්තේ නැත්නම් දැන් ක්ෂය රෝගය කියලා කියන්නේ මාස 6ක් එක දිගට ප්‍රතිකාර ගත්තට පස්සේ ඒ රෝගියාට සුවය ලබන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ මේ රෝග පිළිබඳව අපි කොතරම් දන්නවද? කොතරම් අවධානයෙන් ඉන්නවද? මේ රෝග වළක්වා ගන්න අපි කොතරම් ක්‍රියාත්මක වෙනවද? දැන් අපිට පුළුවන් නම් මාස්ක් එක මේ විදිහට දැන්
ඔබ දන්නවා අපිට පහුගිය කාලේ තොරතුරු වලින් සෞඛ්‍ය තොරතුරු වලින් ලැබුණ දත්ත තමා තොරතුරු තමා මේ මාස්ක් එක පැළඳීම නිසා ගොඩක් අයට ඔබ දන්නවා වීසිං එහෙම නැත්නම් ඇදුම හරිද ශ්වසන රෝග ගොඩක් අඩු වෙලා තියෙනවා. මොකද වාතයේ තියෙන අපිරිසිදු සංඝටක තමන්ගේ ශරීරයට ඇතුල් වීම අඩු වෙලා තියෙනවා මේ මාස්ක් එක පැළඳීමෙන්. ඒ නිසා අපේ අවධානය සෞඛ්‍ය ගැටලු හැම එකක් පිළිබඳව අවධානය යොමු කරන ගමන් දැන් මේ කාලේ මේ කොරෝනා ගැන කතා කරනකොට අනික් ශ්වසන රෝග ගැනත් අපේ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. හොඳයි. ශ්වසන රෝග පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ වාතය අපිරිසිදු වීම සම්බන්ධයෙන් ඔබ මේ මතු කරානේ. ඉතින් දැන් මේ වාතය වෙන කවුරුත් ඇවිල්ලා අපිට අපිරිසිදු කරලා දෙන්නේ අපිම තමයි මේ අපිරිසිදු කරගන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අද දවසේ අපි කතා බහ කරන්න ඕනේ. අද දවසේ අපි කතා බහ කරමින් සිටියේ දැන් ළඟ එන සිංහල හින්දු අවුරුද්දට අපි ලෑස්ති වෙන නිසා කොරෝනා ඉවරද අපිට තිබිච්ච කොරෝනා අවදානම ඉවරද අපිට බොහොම නිදහසේ සමාජය තුළ සැරිසරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව ඒ ගැන අපිත් එක්ක කතා බහ කරන්න අපි අද දවසේ ආරාධනා කරේ ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සුනිත්‍රා හීන්කෙන්ද මහත්මියට. සුනිත්‍රා මහත්මිය දැන් මේ කොරෝනා පිළිබඳවත් අපි කතා බහ කරා. ඒ වගේම ඒ හා සමානවම සමාජයේ ව්‍යාප්ත වෙන ශ්වසන රෝග පිළිබඳවත් අපි කතා බහ කරා. ඒතර විශේෂයෙන් ඔබතුමිය මේ අවධානය යොමු කරමින් සහ අපිට බොහොම මේ පැහැදිලි කරලා දුන්නා ලාදුරු සහ ක්ෂය රෝගය මේ සමාජය තුළ ව්‍යාප්ත වීමේ ලොකු අවදානමක් තියෙනවා කියලා. දැන් කොරෝනා පිළිබඳව නම් යම් මට්ටමකට අපි මේ දවස්වල දැනුවත් වෙලා ඉන්නවා සහ දැනුවත් කිරීමේ කටයුතු මේ ඔබතුමීලා විසින් නිරන්තරයෙන් සිදු කරන නිසා කොරෝනා පිළිබඳ යම් මට්ටමකට අපි දන්නවා කියලා අපිට හිත හදාගන්න පුළුවන්. නමුත් දැන් මේ ක්ෂය රෝගය, ලාදුරු වගේ රෝග කොහොමද පැතිරෙන්නේ සහ මේ රෝගය වැළඳුනොත් කොහොමද හඳුනගන්නේ මොනවද රෝග ලක්ෂණ කියන එක ටිකක් අපේ මතකෙන් බැහැර වෙලා වගේ නිසා අපි ටිකක් ඒ ගැනත් මතක් කරලා මිමු විරාමයෙන් පස්සේ කතා බහ ආරම්භ කරනකොට. ඔව් බොහොම හොඳයි. අපිට ක්ෂය රෝගය ඒ වගේම ලාදුරු කියලා කියන්නේ අද ඊයේ රෝගයක් නෙමෙයි. වසර ගණනාවක් තිස්සේ මේ රෝග ලංකාවේ පවතිනවා. ක්ෂය රෝගය නිසා අතීතයේ සෑහෙන මරණ සංඛ්‍යාවක් වෙලා තියෙනවා. ඒ වගේම ක්ෂය රෝගය ලාදුරු එහෙම නැත්නම් ටියුබකියුලෝසිස් කියලා කියනවා. ඒ වගේම ලෙප්‍රසි කියලා කියනවා ලාදුරු. මේ රෝග දෙක ඔබ දන්නවා දැන් ඔබ අහලත් ඇති මේ රෝග පිළිබඳව මිනිසුන්ගේ තියෙන්නේ සමාජය තුළ තියෙන්නේ බොහෝ වෙලාවට පිළිකුලක්. ඒ කියන්නේ අපි එවැනි රෝගීන් අපි සමාජයෙන් ඉවත් කරන්න බලනවා, කොන් කරනවා, පිළිකුල් කරනවා. ඒ වගේම තමයි එවැනි රෝගයක් Tamanට තියෙනවා නම් බොහෝ වෙලාවට කියන්න ලැජ්ජයි, කියන්න බයයි. දැන් ගොඩක් වෙලාවට ඉස්සර මිනිසු හිතපු දෙයක් තමයි තාම මේවා තියෙනවා. අපි මේ වාගේ රෝගයක් තියෙනවා කියලා පිටට කිව්වොත් අපේ ගෙදර දරුවෙකුට විවාහයක්වත් කරගන්න බැරි වෙයි. අපිට ගමේ ඉන්න බැරි වෙයි. මිනිස්සු අපිව කොන් කරයි. එවැනි සිතුවිලි ආකල්ප මිනිසු තුල තියෙනවා. අපි ස්ටිග්මා කියලා කියන්නේ. එතකොට මේ නිසාම සමහර වෙලාවට තමන් දන්නවා මේක ක්ෂය රෝගයද දන්නේ නැහැ. එහෙම නැත්නම් ලාදුරුද දන්නේ නැහැ. හැබැයි යන්නේ නැහැ ප්‍රතිකාර ගන්න. ඒ නිසා මේ රෝග දැන් ලෝකේ ගොඩක් දියුණුයිනේ. වෛද්‍ය විද්‍යාව දියුණුයි. බොහෝ රෝගවලට ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර නැත්නම් අඩුම තරමේ ඒ රෝගය තවදුරටත් වර්ධනය වීම වළක්වාගෙන ජීවත් වෙන්න ක්‍රමවේදයන් තියෙනවා. එතකොට මේ රෝග අපිට සුව කරගන්න පුළුවන් රෝග තත්ත්වයන් ඒ වගේම පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ බෝ වෙන්නේ නැතුව අපිට වළක්වා ගන්න පුළුවන්. අපිට හැදුනොත් සුව කරගන්න පුළුවන්. ඒ නිසා මේ රෝග පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද කාලයක් ගියාට පස්සේ ලැබෙන ප්‍රතිඵල ගොඩාක් භයානකයි. දැන් ඔබ කිව්වා වගේ ක්ෂය රෝගය ගැන මතක් කරොත් මම කලින් කිව්වා රෝගීන් 8000ක් 9000ක් අවුරුද්දකට හමු වෙනවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට මේ ගාන 13000ක් පමණ වෙන්න ඕනේ. නමුත් හැම අවුරුද්දකම 4000ක් පමණ එකතු වෙනවා. ඒ කියන්නේ අපේ අතර රෝගීන් ඉන්නවා. රෝගීන් ඉන්නවා ඊට පස්සේ ඒ රෝගීන්ගෙන් තව අයට බෝ වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙකුට සුව නොවන කැස්සක් තියෙනවා නම් සති දෙක තුනකට වැඩිය සුව නොවන කැස්සක් තියෙනවා නම් එකපාරටම තමන්ගේ ශරීරේ බර අඩු වෙනවා නම් තම කුෂ වෙනවා නම් සමහරවිට අපි කියන්නේ එකපාරට කෙට්ටු වෙන උණ කෙනෙක් දැක්කම ආදිය පිටියාවද කියලා. දිය වැඩියාව වෙන්නත් පුළුවන්, ක්ෂය රෝගය වෙන්නත් පුළුවන්. එතකොට හවසට උණ ගන්නවා නම් සති දෙක තුනකට වඩා කාලයක් පවතින කැස්ස, ශරීරේ බර අඩු වීම එකපාරට, ඒ වගේම හවසට ඇතිවෙන මද උණ ගතිය,
කෑම අරුචිය. ඊට පස්සේ කහිනකොට අර සෙමත් එක්ක සමහර වෙලාවට ලේ යන්න පුළුවන්. කාලයක් තිස්සේ රෝග තත්ත්වයේ තිබුණා නම්. මෙවැනි රෝග ලක්ෂණ තමයි ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ. ඔය රෝග ලක්ෂණ වෙනත් රෝග වලටත් එන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් අපි ක්ෂය රෝගය ගැන කතා කරනකොට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් යම් කෙනෙකුට Tamanට සැකයක් හිතන්න පුළුවන් මට ක්ෂය රෝගයද දන්නේ නැහැ. ගිහිල්ලා පරීක්ෂා කරගන්න ඕන. ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම තියෙනවා සායන තියෙනවා. දිස්ත්‍රික් සායන තියෙනවා. ක්ෂය රෝගයේ ශ්වසන රෝග ක්ෂය රෝගේ බලා ගන්න පුළුවන් ගිහිල්ලා සායන තියෙනවා. මේ සායනයකට ගිහිල්ලා Tamanට ඒ වෛද්‍යවරයා හම්බ වෙලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හම්බ වෙලා Tamanට මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා කියලා ගිහිල්ලා කිව්වහම ඔවුන් අවශ්‍ය අදාළ පරීක්ෂණ සිදු කරනවා. සෙම පටලයක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්රේ එකක් කරලා බලන්න පුළුවන්. ඉතා පහසුයිනේ. එවැනි රෝගයක් තියෙනවා නම් ඔවුන් අදාළ ප්‍රතිකාර ලබා දෙනවා. මාස 6ක් ප්‍රතිකාර එක දිගටම ගත්තම මේ රෝගයෙන් වැළකීලා ඉන්න පුළුවන්. සුව කරගන්න සම්පූර්ණ සුව කරගන්න පුළුවන්. ඒ නිසා එවැනි රෝග ලක්ෂණයක් කාට හරි තියෙනවා නම් කරුණා කරලා යන්න කිසිම කෙනෙක් කොන් කරන්නේ නැහැ සමාජයෙන්. ඔවුන්ව බාර ගන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඉතා හොඳින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඔබ දන්නවද සමහර වෙලාවට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෙදරට ගිහිල්ලා අපි ඩොට් ප්‍රතිකාරය කියලා කියන ළඟට ගිහිල්ලා ඒ බෙහෙත් තේල දෙන්නේ. ළඟට ගිහිල්ලා බෙහෙත් තේල පොවලා ඉන්නේ. ඉතින් එවැනි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඔය සමහර වෙලාවට ජනතාව කියන්න පුළුවන් මෙයා ළඟින් වැඩ නැහැ. අපි දන්නවනේ අපිට මොනතරම්නම් අපවාද සමහර වෙලාවට එනවද කියලා සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදියට. නමුත් එහෙම නැහැ. අපේ සේවාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවාව උපරිම ජනතාවට ලබා දෙනවා. අනිත් රෝගය තමයි අපි කතා කරේ ලාදුරු. එහෙම නැත්නම් ලෙප්‍රසි. ඔබ අහලා ඇති ශරීරයේ කොතන හරි දැනීමක් නැත්තම් එන්න කියලා කියනවා ලාදුරුද දන්නේ නැහැ කියලා. ඒක ඉතින් අපි විහිළුවටත් කියනවානේ. විහිළුවටත් කියනවා ලාදුරුද දන්නේ නැහැ කියලා. කොහේ හරි කැලලක් තියෙනවා නම්, පැහැයි වෙනස් වීමක් තියෙනවා නම්, ගැටිත්තක් තියෙනවා නම්, ඉදිමුමක් තියෙනවා නම් ශරීරේ අපි මොකක් හරි කටුවකින් වෙන්න පුළුවන්, තට්ටුවක් කරලා බලනවා නම් ඉදි කට්ටකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හැට කට්ටකින් වෙන්න පුළුවන්, අතින් වෙන්න පුළුවන්. බැලුවහම දැනීමක් නැහැ. එතකොට Tamanට කාලයක් එවැනි දෙයක් තියෙනවා නම් තමන්ගේ ශරීරයේ වෙන වෙනසක් තියෙනවා නම් පෙන්න ගන්න පුළුවන් ලාදුරුද දන්නේ නැහැ. කලින් ගිහිල්ලා හඳුනාගත්තොත් Tamanට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දැන් මේ දෙකමත් බෝ වෙන්නේ ශ්වසන මාර්ගය හරහා. එතකොට ඔබ හිතන්න කොවිඩ් විතරක් නෙමෙයි. අපි අපේ දුර පවත්වා ගැනීම කොච්චර වැදගත්ද කියලා. එවැනි රෝගයක් තියෙනවා නම් කාට හරි ඒකෙනුත් අපි වැළකෙනවා නේද? එතකොට මට පෞද්ගලිකව හිතිලා තියෙනවා අපි මාස්ක් එකක් ඉස්සර දැම්මේ රෝහලේදී රෝගියෙකුට ප්‍රතිකාරයක් කරන්න ගියාම එහෙම නැත්නම් තියටර් එකේදී ශල්‍යාගාරයේදී මාස් දාන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. මේ මාස් දාන්න පටන් ගත්තට පස්සේ මට පෞද්ගලිකව හිතුණ දෙයක් තමයි මොන තරම්නම් විස බීජ ප්‍රමාණයක් අපි දන්නවා අපිට තියෙනවා කියලා. නමුත් මේක ගැන හිතෙන්න පටන් ගත්තේ මොන තරම්නම් විස බීජ ප්‍රමාණයක් අපි අපිට තියෙනවද? මේ වායුගෝලයේ සැරිසරනවද? සමහර වෙලාවට මාස්ක් එක නැතුව යන්නම බැරි තැනට අපිපත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපි ඇඟට ගන්න ඕනේ. එතකොට මෙවැනි රෝග වලින් අපිට වැළකෙන්න පුළුවන් ප්‍රතිකාරයක් තියෙනවා. තමන් අවධානයෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. මෙන්න මේක තමයි කියන්නේ අපේ සාක්ෂරතාවයේ වැදගත්කම. සෞඛ්‍ය පිළිබඳව අපි මොනතරම් දුරට දන්නවද? සෞඛ්‍ය සේවාව ලබා ගන්න පුළුවන් ස්ථාන පිළිබඳව, රටේ සෞඛ්‍ය සේවාව පිළිබඳව, රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳව අපි මොනතරම් දන්නවද? අපි ඒ දේවල් දන්නවා නම්, අවධානයෙන් ඉන්නවා නම් අපේ සෞඛ්‍ය පිළිබඳව ගැටලුවක් නැහැනේ. අපිට රෝගයක් වැළඳෙනකොට, අපේ ශරීරයේ වෙනසක් ඇති වෙනකොට, අපේ මානසික මට්ටමේ වෙනසක් ඇති වෙනකොට අපි දන්නවා අපේ සෞඛ්‍ය යහපත් නැහැ කියලා. අපිට අදාළ තැනට සේවාව සොයාගෙන යන්න පුළුවන්. මේකයි වැදගත් වෙන්නේ. දවස පුරාම රූපවාහිනියක් ඉදිරියේ ඉඳගෙන අර මාධ්‍ය ගැන අපි කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔබ දන්නවා මේ වෙනකොට මාධ්‍ය මොන තරම්නම් රටේ වෙනසක් ඇති කරලා තියෙනවද? හොඳ පැත්තට වඩා අයහපත් පැත්තට. එතකොට අපේ ගොඩක් ජනතාව ගෙවල් වල ඉන්න අම්මලා සමහර විට තරුණ තරුණියෝ වෙන්න පුළුවන්, කණ්ඩායම් වෙන්න පුළුවන්. මේවා ඉදිරියේ බලාගෙන මොනවද දවස පුරා ලබා ගන්නෙ? Facebook එකට ගිහිල්ලා දවස පුරා මොනවද ලබා ගන්නෙ? ඊට වැඩිය හොඳ නැද්ද? අඩුම තරමේ තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව ඉගෙන ගන්න එක. හොඳ දේවල් තියෙනවා. අපි කියන්නේ මාධ්‍ය පරිහරණය කරලා ජනමාධ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
ඉන්ටර්නෙට් එක වෙන්න පුළුවන් මොකක් හරි. හොඳ දේවල් ලබා ගන්න. නරක දේවල් පැත්තකින් තියන්න. නමුත් අපේ ජනතාව වැඩි හරියක් කරන්නේ නරක දේවල් ලබා ගන්නවා. හොඳ දේවල් පැත්තකින් තියනවා. ඒ නිසා තමන්ගේ සෞඛ්‍යය රැක ගැනීම තමන්ගේම වගකීමක්. ඔබතුමගේ පිළිතුරෙන්ම මේ මට ඊළඟ ප්‍රශ්නයට ප්‍රවේශයක් ගන්න හිතුණා. මේ දැන් ඔබතුමී කියන අපි අවට මොනතරම් විස බීජ තියෙනවද? මේ වායු ගෝලයේ මොනතරම් විස බීජ තියෙනවද? වාතය මොනතරම් දූෂණය වෙලා තියෙනවද? මේ වෙන කවුරුත් ඇවිල්ලා අපිට මේ දේවල් කරලා දෙන්නේ නැහනේ. අපිමනේ මේ පරිහානිය කරගන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට අපි කොහොමද මේ ඇත්තටම අපි ජීවත් වෙන අවට තියෙන වායු ගෝලයට හානි නොකර මේ වාතය දූෂණය කරගන්නේ නැතුව අපිත් සුරකිලා මේ වාතයත් සුරකගෙන අපේ ජීවිතත් පරිස්සම් කරගෙන තව කෙනෙක්ටත් ඒ පරිස්සම තිරින කර දෙන්න අපි සතු වගකීම ගැන අද දවසේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔව්. අපි කොහොමද වාතය දූෂණය කරගන්නේ නැතුව ඉන්නේ? අපිට හුස්ම ගන්න හොඳ වාතය නැත්තම් වායු ගෝලයේ පිරිසුදු නැත්තම් අපිට මොකද වෙන්නේ? මේ වෙනකොට අපි දන්නවා මුන්න තරන්නම් වායු ගෝලයේ අපිරිසුදුයි කියලා. ඔබ දන්නවා පහුගිය කාලේ කරපු පරීක්ෂණ වලින් මොනතරම් කොළඹ වායු ගෝලයේ දූෂණය වෙලා තියෙනවද? නුවර නගරයට ගියාම දැන් ඔබ දන්නවා නුවර නගරය කියලා කියන්නේ අපිට තිබ්බ සම්පතක්. හරි. මේ වෙනකොට ඒ නගරේ වායු ගෝලය මොනතරම් දූෂණය වෙලාද? දැන් නුවර කියලා කිව්වම අපිට ලොකු චිත්‍රයක්ම වෙනවනේ. දැන් අද වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඒත් කොළඹ අපි දන්නවා පාරට බැස්සට පස්සේ සමහර වෙලාවට අපි නහය වහගෙන එළියට එන්නේ. එතන යන්නේ නහය වහගෙන. ඔබට මම උදාහරණයක් කියන්නම්. මම දැන් මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඉන්දියාවේ ගියා දිල්ලි වලට. ඔබ දන්නවද එළියට බහින්න බෑ. කොහොමත්ම හුස්ම ගන්න බෑ. දිල්ලි නගරයට එළියට බහින්න බෑ. නහය තද කරගෙන විනාඩි ගාණක් ඉඳලා තමයි හුස්ම ගන්න බෑ. හරි අමාරුයි හුස්ම ගන්න. වායු ගෝලය පුදුමාකාර විදිහට අපිරිසිදුයි. ඇත්තට මට ඒ වෙලාවේ හිතුණා අපේ රට මොනතරම් සම්පතක්ද කියලා. මොකටද මේ සතියකට එකමාරට මං ආවේ කියලා මට හිතුණා. ඒ අවශ්‍ය අධ්‍යාපන කටයුත්ත සඳහා ගියේ රාජකාරී කටයුත්තකට. එතකොට අපිට ඉදිරියේදී ওই තත්ත්වෙට මුහුණ දෙන්න සිදුවේ. අපි කොහොමද මේ වායු ගෝලය රැකගන්නේ? බලන්න පාරට බැස්සට පස්සේ වාහන වලින් පිටවෙන දුම් ප්‍රමාණය කොච්චරද කියලා. දැන් ඕවා කොහාටද යන්නේ? ඔය ඔක්කොම මේ වායු ගෝලයට එකතු වෙන්නේ. තියෙන කාබනික ද්‍රව්‍ය ඔක්කොම මේ වායු ගෝලයට එකතු වෙන්නේ. අනිත් එක අපි මොනතරම් දේවල් දහනය කරනවද පුච්චනවද? ප්ලාස්ටික් වෙන්න පුළුවන්, ඉටිකොල වෙන්න පුළුවන්, වෙනත් අපි නිවස් වලින් බැහැර කරන දේවල් වෙන්න පුළුවන්. මොනවද පිට වෙන්නේ? සිගරට් එකක් කෙනෙක් බිව්වහම කොච්චර මේ වායු ගෝලයට දූෂිත ද්‍රව්‍ය එකතු වෙනවද? සිගරට් එක බොන කෙනා හිතන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මමනේ සිගරට් එක බොන්නේ. නැහැ. ඔහු සිගරට් එක බොනකොට ඔහුගේ ළඟ ඉන්න අයත් සිගරට් එක බීලා, ඒ දුම බීලා. ඒ කෙනා බස් එකේ හරි මොකක හරි තමන්ගේ ගෙදර ගියාම ගෙදර ඉන්න කෙනත් ඒක බොනවා. කොහොමද බොන්නේ? අර යන කෙනාගේ ඇඟේ ඇඳුමේ ඔක්කොම අර ගඳ තියෙනවා. තමන්ගේ දරුවා ළඟට එනකොට තමන්ගේ දරුවා වඩා ගන්නකොට අර ගඳ නේද ආස්වාස කරන්නේ. අර දරුවා. මේකේ චේන් එක. ඒකින්ද එක්කෙනෙක් කරන වැරද්ද තව කෙනෙකුට කොහොමද මේ බලපාන්නේ? ඉතින් අපි කොහොමද මේ පරිසරය හානි කරන්නේ නැතුව, එහෙම නැත්නම් අපි මේ වායු ගෝලය දූෂණය කරන්නේ නැතුව අපි කොහොමද මේක පවත්වාගෙන යන්නේ? දැන් වාහන වලින් ඒක තමයි වාහන දුම් පරීක්ෂණය කරලා මේ වාහනේ හොඳ නැහැ. මේකේ දුම් වල මේ ප්‍රමාණය කාබන් තියෙනවා කියනවනේ. දැන් අපි ඒ මොනතරම් දුරට පිළිපදිනවද? අපි මොනතරම් දුරට කුණු පුච්චන එක, ප්ලාස්ටික් පුච්චන එක අපි වැළකීලා ඉන්නවද? දැන් මේ පුංචි දේවල්නේ අපිට කොයි ආකාරයෙන්ද මේව කරන්න පුළුවන්. දැන් මේ දවස්වල බලන්න කොච්චර එකතු වෙනවද කියලා මාස්ක් පාරවල් වල. දැන් මේ මාස්ක් වලට මොනවද කරන්නේ? ප්ලාස්ටික් කොච්චර එකතු වෙනවද කියලා බලන්න. ප්ලාස්ටික් වලට මොනවද අපි කරන්නේ? එතකොට මෙන්න මේව පිළිබඳව අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. ඒකයි මං කිව්වේ අර නිතර මං කතා කරද්දී කියන දෙයක්. අපේ ශාස්ත්‍රතාවය වැදගත් වෙනවා. අපේ විනය වැදගත් වෙනවා. තමන් විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ. අපි හැමෝම මේකේ ජීවත් වෙන්න ඕනේ. සත්තු ඉන්න ඕනේ. ගහකොළ තියෙන්න ඕනේ. මේ වායු ගෝලය අපි පිරිසිදුව තියාගන්න ඕනේ. වායු ගෝලය පිරිසිදුව තියාගන්න ඕනේ කියන කාරණාව ඔබතුමී ඉස්මතු කරපු නිසා මේ මට මතක් වුණා දැන් අපි පුංචි කාලේ ඉඳලා අපිට උගන්වනනේ ඔක්සිජන් තමයි වැදගත්ම. මේ ඔක්සිජන් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඔක්සිජන් ආරක්ෂා කරගන්න ඕනේ. විවිධ දේවල් පුංචි කාලේ ඉඳලා අපිට උගන්වනවා. හැබැයි ඇත්තටම අපි ඔක්සිජන් වල වටිනාකම දන්නවද? මේ දවස්වල ගොඩක් වෙලාවට කතා බහට ලක් වෙන දෙයක් තමයි ඔක්සිජන් කියලා කියන්නේ.
දැන් වායුගෝලයේ දූෂණය ගැන කතා කරන්නේ වායුගෝලයේ දූෂණය වෙනවා කියන්නේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා කියන එක. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට මොකද වෙන්නේ? අපිට ශ්වසනය කරන්න ඔක්සිජන් නැති වෙනවා. එතකොට ශ්වසනය කරන්න අපිට ඇයි ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ? ඇයි අපි ඔක්සිජන් ශ්වසනය කරන්නේ? මෙන්න මේ පිළිබඳව අපි සලකලා බලන්න ඕනේ. හරි? අපේ ශරීරයෙන් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. අපි ශ්වසනය ප්‍රාශ්වාස කරනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. අපි ආශ්වාස කරන්නේ ඔක්සිජන් වාතය. අපේ ඔක්සිජන් වාතය අපි ගත්තට පස්සේ ඔබ දන්නවා අපේ ශ්වසන පද්ධතිය ගැන කතා කරාම පෙනහළු තියෙනවා, ශ්වාසනාලිකා තියෙනවා, ගර්ත තියෙනවා. මේවට මේ ඔක්සිජන් වාතය යනවා. මේ ඔක්සිජන් වාතය ගියාට පස්සේ මේ ඔක්සිජන් එකතු වෙනවා අපේ රුධිරයත් එක්ක. අපේ රුධිරයත් එක්ක එකතු වුණාට පස්සේ රුධිරයේ තියෙන ශාරීරික කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා පෙනහළු වලට. මේ කාබන් ඩයොක්සයිඩ් අපි ප්‍රාශ්වාසයේදී එළියට දානවා. එතකොට මේ ක්‍රියාදාමයේ සිදු වෙන්න අපිට ඔක්සිජන් ඕනේනේ. අනික ඔක්සිජන් මේ ලබා ගන්න ඔක්සිජන් වලින් ශරීරයේ තියෙන ලොකු ක්‍රියාවක් සිදු වෙනවා. අපේ ශරීරේ ක්‍රියා කරන්න අපේ පේශී ක්‍රියා කරන්න, ඒ වගේම අපිට ප්‍රතිශක්තිය ශරීරයේ ලබා දෙන්න, අපි රෝග වලින් වළක්වා ගන්න, ඒ වගේම අපේ ශරීරයට විස බීජ ඇතුල් වෙනවා නම් ඒ වගේන් කොහොමද අපි වැළකෙන්නේ? මේ වගේ ගොඩාක් ක්‍රියා කරන්න ලොකු ක්‍රියාවක් සඳහා මේ ඔක්සිජන් වැදගත් වෙනවා. අනිත් එක තමයි ඔක්සිජන් අපිට අවශ්‍යයි අපි ශරීරයට ගන්න ආහාර. අපි ආහාර ගත්තට පස්සේ මේ ආහාර ජීර්ණය වෙලා මේවා බිඳහෙලීමක් සිද්ධ වෙනවානේ ශරීරය ඇතුලේ. අපි කියමු අපි පිටි ආහාරයක් ලබා ගන්නවා. මේක බිඳහෙලීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි අපිට අවශ්‍ය ශක්තිය ශරීරය ඇතුලේ නිපදවන්නේ. ඒ කියන්නේ ඉන්ධන කියලා කියනවා අපිට වැඩ කරන්න, දුවන්න, පනින්න, කතා කරන්න අපිට ශක්තිය ඕනේනේ. ඒ ශක්තිය ලබා ගන්න නම් ඒ ආහාර බිඳහෙලන්න අපිට මේ ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඉතින් සරලව කිව්වා. ඔක්සිජන් නැති වුණොත් ඒ ක්‍රියාව සිද්ධ වෙනවද? ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් පේනවනේ ඔක්සිජන් වල වැදගත්කම මොකක්ද කියලා. අනිත් එක අපි ආහාර ගත්තට පස්සේ වතුර ගත්තට පස්සේ යම් කිසි කොටසක් අපේ ශරීරයේ ගබඩා කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. අපි දවස් 4ක් 5ක් ලෙඩ වෙලා ඉන්නවා. අපිට කන්න බෑ. නමුත් අපේ ශරීරයේ අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් හේතුව අපි ගබඩා වෙච්ච ආහාර අපේ තියෙනවා. තේරුණා? ආහාර තියෙනවා. නමුත් අපිට දවස් 4-5 ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන්ද? බෑ. ඒ වෙලාවට තමයි අපි ඔක්සිජන් ලබා ගන්න. අපිට ඔක්සිජන් නැතුව ඉන්න බෑ. නේ? මේකයි ඔක්සිජන් වල තියෙන වැදගත්කම. අපි ඔක්සිජන් නැතුව අපිට ඉන්න බෑ කියන්නේ අපිට ලොකු ක්‍රියාවලියක් මේ ශරීරය තුළ අපි ඔක්සිජන් එක සිද්ධ වෙනවා. ඒ නිසා ඔක්සිජන් නැතුව එක මොහොතක්වත් තියාගන්න බෑ. ඒක තමයි කියන්නේ සිලි බෑග් එකකින් ඔළුවේ බැඳලා මූණ වහගෙන බලන්න කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා. ඔක්සිජන් අපිට කවුද දෙන්නේ? ඔබ 6-7 පන්ති වල දිගනගෙන ඇති ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලිය. අපි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. මේ පිට කරන කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම මේ වායුගෝලයේ එකතු වුණොත් මොකද වෙන්නේ? එතකොට එහෙම වෙන්නේ නැහැ. අපිට වායුගෝලයෙන් ඔක්සිජන් ලැබෙන්නේ කොහොමද? මේ ඔක්සිජන් කොහෙන්ද එන්නේ? ශාකවලින්. ශාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලියෙන් තමයි හිරු එළිය අරගෙන කාබන් ඩයොක්සයිඩ් අරගෙන මේ සිදුවන ක්‍රියාවලියෙන් තමයි ඔක්සිජන් මුදා හරින්නේ පරිසරයට. එතකොට මේ වායුගෝලයට මුදා හරින ඔක්සිජන් තමයි අපි ලබා ගන්න. දැන් මේක ලොකු චක්‍රයක්. මේ ක්‍රියාවලියක්. එතකොට හැම මිනිස්සෙකුටම ජීවත් වෙන්න හැම සතා සිව්පාවෙකුටම හැම ජීවියෙකුටම ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙමෙයි ගස් කොළන් වලටත් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. දවල් කාලයට මේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වුණාට රාත්‍රී කාලයට එයාලට ශ්වසනය කරන්න ඔක්සිජන් අවශ්‍ය වෙනවා ශාකවලට. එයාලා යම් කිසි කොටසක් ලබා ගන්නවා. පොළවෙන් වෙන්න පුළුවන්, වායුගෝලයෙන් වෙන්න පුළුවන්. එතකොට මොන තරම් වැදගත්කමක් තියෙනවද මේ ඔක්සිජන් වල? එහෙම නොවුනොත් අපිට ශාක වලින් ලැබෙන ආහාර අපිට ලැබෙනවද? ශාක පවතිනවද? ගස් කොළන් පවතිනවද? අපි පවතිනවද? දැන් මේක අපි තර්කානුකූලව හිතන්න ඕනේ. ඔක්සිජන් ගැන කතා කරනකොට ඇයි අපිට ඔක්සිජන් ඇත්තටම වැදගත් වෙන්නේ? ඔක්සිජන් නැතුව අපිට ඉන්න පුළුවන්ද? වෙන මුකුත් ඕනේ නැහැ. මාස්ක් එකක් දාගෙන ගොඩක් වෙලා ඉනකොට දැන් අපි පුරුදු වෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. මාස්ක් දෙකක් දාගෙන ඉන්න පුළුවන්ද? ඔබ දන්නවා ඉස්කෝලේ යන කාලේ දුවගෙන ගිහිල්ලා ක්ලාන්තියක් හැදුනොත් බිමට ඇද වැටුනොත් අපි වැරගෙන යනවා ගිහිල්ලා මේසයක් උඩ පුටුවක් උඩ තියනවා. පළමුවෙන්ම මොකද්ද කරන්නේ? අයින් වෙන්න ළමයි රොක් වෙන්න එපා. වට වෙන්න එපා. මොකද්ද මේ කරන්නේ? පිරිසුදු වාතය ලබා දෙන්න මේ උත්සාහ කරනවා. ඔක්සිජන් වාතය ලබා දෙන්න. නේ? දැන් අපේ හොඳට පෙනහළු ක්‍රියාත්මක වෙන්න ඕනේ.
පෙනහළු වල කැපැසිටි එක පරිමාව හොඳට වැඩි වෙන්න ඕනේ. අපිට වායු ගෝලයෙන් හොඳට ඔක්සිජන් ලැබෙන්න ඕනේ. මේක තමයි මේ ඔක්සිජන් ගැන කට්ටිය කෑ ගහන්නේ. අරුණෝදයෙන් ජයමගට වැඩසටහනින් අපි හැමදාම ජීවිතයට අවශ්‍ය සහ එදිනෙදා සමාජය තුළ ජීවත් වීමේදී අවශ්‍ය වෙන බොහෝ වැදගත් කරුණු කාරණා හැමදාමත් ඔබේ ජීවිතයට එකතු කරනවා. අද දවසේත් එවැනි කාරණා බොහොමයක් අපි කතා බහ කරා. අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරේ මේ එළඹෙන අවුරුදු සමයට අපි ලෑස්ති වෙනකොට කොරෝනා ඉවරද? අපිට ඒ ගැන සැහැල්ලුවෙන් හිතන්න පුළුවන්ද කියන කාරණාව. සුනිත්‍ර මහත්මිය, වැඩසටහනේ අවසාන ප්‍රශ්නේ, අපි කොහොමද මේ කොරෝනා වදුරත් සමග මේ අවදානමත් සමග පහුගිය අවුරුද්ද වගේ නැතුව ටිකක් සතුටින් මේ ලැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට මුහුණ දිය යුත්තේ? ඔව්, මම නැවතත් සාරාංශගත කරොත් ඇත්තටම අපි කොරෝනා ගැන කතා කරා, සසන රෝග ගැන කතා කරනකොට අපි ක්ෂය රෝගය ගැන පොඩ්ඩක් මතක් කරා, ඒ වගේම අපි ලාදරු ගැන මතක් කරා. එතකොට සසන පද්ධතිය ආශ්‍රිතව මේ කතා කරන දේවල් වලදී ඔක්සිජන් මොනතරම් අපට වැදගත් වෙනවද කියන එක ගැන කතා කරා. එහෙනම් වායු ගෝලයේ ආරක්ෂාව, වායු ගෝලයේ පිරිසුදුකම රැකගන්න එකත් අපේ වගකීමක්. එතකොට මේ හෙට අනිද්දා එන ලොකුම ගැටලුව තමයි පසු කරගෙන ආපු අපි කොවිඩ් වසංගතය. එතකොට අපිට ලොකු අවදානමක් වෙන්න පුළුවන් ඉස්සරහට. ඒ නිසා මම අවසාන වශයෙන් මේ වෙලාවේ වැදගත්ම පණිවිඩයේ විදිහට මෙතෙන්දි මතක් කරනවා. මේ අවුරුදු සමයේ ඔබ සාප්පු සවාරි යනකොට, ඒ වගේම නෑගෙවල් වලට යනකොට, ඔබ අවුරුදු සමරනකොට අනිවාර්යයෙන්ම අර නව ජීවන රටාව කියන දේ පිළිබඳව සැලකිලිමත් වෙන්න, මතක් කරගන්න. මාස්ක් එකක් නිවැරදිව පිරිසුදු විදිහට පැළඳින්න. ඒ වගේම තමන්ගේ දුර, පුද්ගලයන් අතර තියෙන දුර අඩුම තරමේ මීටරයකවත් දුර පවත්වා ගන්න. තුන්වෙනි කාරණේ, නිතර අත් දෙක සෝදා ගන්න, අත් දෙක පිරිසුදු කරගන්න. තමන්ගේ ගෙදරට තව තැනකින් එන කේක් එකක් කෑම පිගානක් කොවිඩ් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් අනික් අයට ඒවා දෙන්නේ කොහොමද? අනික් අයකින් ඒවා ගන්නෙ කොහොමද? ඒ පිළිබඳවත් උපරිම සැලකිලිමත් වෙන්න. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි අපිට අවුරුද්ද සමරලා ඒ සතුට ඉදිරියටත් අරගෙන යන්න. කවුරු හරි කෙනෙකුට කිව්වනම් නිරෝධායනය වෙන්න කියලා, කරුණා කරලා ඒ නිරෝධායනයේ කාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙන්න පුළුවන්, තමන්ගේ නිවස වෙන්න පුළුවන්. ඒ කාලේ එලෙසින් ගත කරන්න. අවුරුදු කියලා හිතන්න එපා. කවුරු හරි කෙනෙකුට රෝග ලක්ෂණයක් තියෙනවා නම්, සුවසැරිය තියෙනවා, ඒ වගේම රෝහල් තියෙනවා, තමන් අදාළ තැනට කරුණා කරලා ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ ටික තමයි කියන්න තියෙන අවසාන වශයෙන්. හොඳයි, දැන් ඔබතුමියගේ මේ කතාබහ තුළ අපිට තේරෙන දැන් පසුගිය වසරේ නම් අපිට ඔන්න සිංහල අලුත් අවුරුද්ද සමරන්න බැරි වුණා. අපි ගෙවල් ඇතුළට කොට වුණා. මේ අවුරුද්දෙත් යම්කිසි හික්මීමක් ඇතිව යහපත් සෞඛ්‍ය පුරුදුත් සමග ටිකක් පාලනයකින් සිංහල හින්දු අලුත් අවුරුද්දට මුහුණ දුන්නොතින් අපිට බොහොම මේ සුන්දර බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ලබන වසර සිංහල හින්දු අලුත් අවුරුද්ද අර අපිට පුරුදු විදිහටම බොහොම නිදහසේ සාමකාමීව සමරන්න අවස්ථාව ලැබෙයි කියලා ඒ සුබවාදී බලාපොරොත්තුවක් තියාගෙන මේ සූදානම අද දවසේ වැඩසටහනින් සමගෙන යන්නයි. සුනිත්‍ර මහත්මිය බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගත්තට. අයබෝන් සුබ දවසක් කියලා ඔබතුමියට සමු දෙනවා. ඒ වගේම සූදානම් අරුණෝදයෙන් ජයමගට සඳත දවසේ සජීවී වැඩසටහන නිමා කරන්න. මේ හමුවෙමු හෙට උදෑසනේදී. හෙට උදෑසන හමුවීමේ බලාපොරොත්තුව සමගයි අද දවසෙත් අපි සමුගන්නේ. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.